හරි. අනිත් ප්‍රශ්න ටික කතා කරන්න වෙලා ඉන්නවා. හරි. මේකම ඇඩිෂනල් ක්වෙස්චන් එක මේක ඔයගොල්ලන් අපේ පාස් දෙකසලවත් කොහෙවත් නැහැ. හරිද? දැන් අපි ඉස්සෙල්ලා හදපු ගාන ඔයගොල්ලන් මතක ඇති ඒක අපි බේස් කරලා තිබ්බේ මොකද්ද? අපේ selling price එක තමයි බේස් කරලා තිබ්බේ. කියන්නේ sale value එක අපිට දුන්නේ. නේ අපිට කිව්වේ අවුරුද්ද කරපු සේල් එක මෙච්චරයිනේ. මම මතක් කරනවා ඉක්මනට කරනවා. මේ සේල් එකෙන් මෙච්චර ගාණක් තමයි හැරවල ඉවන්නේ. දැන් මම චුට්ටක් වෙනස් කරලා එන්න පුළුවන් ඒ කියලා හිතනවා මේ වගේ පොඩ්ඩක් ගාණක් ඩිස්කස් කරන්න හිතුවා. වෙනසකටත් එක්ක. අනිත් මොකක්ද තියෙන්නේ බලමු. An entity sells vehicles spare part and provides මේක හිතන්නේ මේක ඕනේ නැති කියලා පොඩ්ඩක් මේක බලන්න. හරිද? An entity sells vehicles spare part and provides a warranty of 3 years from. ඒ කියන්නේ මේගොල්ලෝ spare part තිබුණන්නේ අවුරුදු 3ක් warranty දෙනවා. හරිද? In which the sale occurred. අවුරුදු sale එක දවසේ නම් අවුරුදු 3ක්. 30%, 50% and 20% of return are expected during first, second, third year. ඒ කියන්නේ මුල් අවුරුද්දේ ඉක්ුණු පෙරළු 30ක් ඉල්ලන්නේ දෙවෙනි අවුරුද්දේ 50ක් ඉල්ලන්නේ තුන්වෙනි අවුරුද්දේ 20ක් ඉල්ලන්නේ කියලා අපි හිතනවා අපේ තියෙන පාස් ප්‍රැක්ටිසර්ස් එක. හරිද? උනාත් තියෙන මෙතන 60% of good are very unlikely to return. ඒ කියන්නේ 60ක් කොටිම රිටර්න් වෙන්න කිසිම හැකියාවක් නැහැ. 30% are good, say all good, expected to be return requiring mind review. කියන්නේ පොඩි ඒවා 30ක් ඉන්න පුළුවන්. 10ක් එන්න පුළුවන් return requiring major repairs. ඒ කියන්නේ ලොකු repairs කියන මේ 10ක් එන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලා කියනවා estimated major. කියන්නේ major ලොකු එකක් හදන්න ලොකු damage එකක් හදන්න තියෙනවට එකකට 5000ක් යනවා. and minor එකට රුපියල් 2000ක් යනවා. දැන් තියෙන අන්තිම මොකක්ද තියෙන්නේ? අපේ total number of items sold. ඒ කියන්නේ item අරගෙන තිබ්බ sales value එකෙන් තිබ්බේ. එතන මොකක්ද මෙතන තියෙන්නේ item එක තියෙන්නේ. items ගන්න තියෙන්නේ. item 10000ක් තුන කියන්නේ අරගෙන තිබ්බේ selling value එක තිබ්බේ මේකේ තියෙන්නේ units ගන්න තියෙන ඉක්ුණපු අවුරුද්ද ඇතුළත. හරිද? අපි බලමු. අවුරුද්ද ඇතුළත units කොච්චරද ඉක්ුණක් තියෙන්නේ? units 10000ක් ඉක්ුණලා තියෙනවා. හරිද? ඒකෙන් 160ක් රිටර්න් වෙන්න කිසිම ලයික්ලියක් නැහැ කිව්වා. මම මේ Excel එක දාලා තියෙන description එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වීඩියෝ එක කරද්දිත්. හරිද? 60ක් කිසිම ලයික් එකක් නැහැ description එක රිටර්න් වෙන්න. 30ක් දාව යනවනේ. හරි. 30ක් හැකියාවක් තියෙනවා මොනවාටද? minor repairs වලට. කියන්නේ පොඩි හානි. හරිද? 10ක එකක් තියෙනවා මොනවාද? major repairs 10%. මෙතන අපි මේකට බලන්න ඕනේ නැහැ නේ. මේ 10 හැදෙන්න වෙන එක තමයි බෙදලා යන්නේ. පොඩි repairs ලොකු repairs යනවා. හරිද? හරි. මෙතන තේරුණා කියලා. තේරෙන තම දෙයක් කරේ නැහැ කවන්නේ. හරිද? එතකොට 60ක් එන්නේ නැහැ කියන්නේ ඒක එන්නේ නැහැනේ. මේක එන්නේ නැහැම තමයි. එතකොට 30ක් හරවල එවනවා කියන්නේ අපේ කට්ටිය මේ පොඩි repairs වලට ඊළඟනවා කියන්නේ යුනිට් කීයක් හරවන් එනවා. එතන කට්ටිය එනවා රිෆන්ඩ් කරගන්න මේක හද රිපෙයාර් කරගන්න. ඒ කියන්නේ 10ට 100ට 10ට 2ට 100ට 130ක් 10ට 130ක් කියන්නේ උත්තරේ දැන් 3000. ඔයගොල්ලන්ට ඒක දැක්කම පේනවා ඉතින්.
ඉතින් හදන්න දෙයක් නැහැ. හරිද? අනිත් එක මොකද්ද? 10000ට 10ක්. කියන්නේ බඩු 1000ක් එනවා ලොකු රිපෙයාර්ස් එක්ක. මේකට රිවිෂන් මේකට රිපෙයාර්ස් ඕනේ නැහැනේ. ඒක වගේ නෝනේ. එතකොට පොඩි රිපෙයාර්ස් තියෙන ඒවා 3000ක් එනවා, ලොකු රිපෙයාර්ස් එනවා 1000ක් එනවා. හරිද? එතකොට මේ ලොකු රිපෙයාර්ස් එකක් තියෙන එකක් හදන්න බලන්න. මේ සෝරි පොඩි රිපෙයාර් තියෙන එකක් බලන්න. බලන්න. estimate cost of major එක කියන්නේ ලොකු එකක් හදන්න රුපියල් 5000ක් යනවා. මේ 2000ක කියන්නේ මයින් එකක් හදන්න රුපියල් 2000ක් යනවා. ඒ කියන්නේ ලොකු රිපෙයාර් එකක් නම් මේ 5000ක් යනවා, පොඩි එකක් නම් 2000යි යන්නේ. හරි. එතකොට එතන 3000ක් තියෙනවනේ. ඒ කියන්නේ අපිට 2000ව 3000ක් යන එකක් හදන්න 2000ක් නේ යන්නේ. එතකොට අපිට 2000 ඒවා රුපියල් 2000 ඒවා 3000ක් යනවා අපේ මේ මයිනර් රිපෙයාර්ස් ටික හදලා දෙන්න. මොකද එකක් හදන්න 2000ක් යනවනේ. දැන් 3000ක් හරවලා ලෙවලා දෙන්න පොඩි පොඩි ඒවාට. එතකොට මෙන්න මේ ගාණ යනවා 6 මිලියන් 6.9 මිලියන් යනවා. හරිද? හරි. ලොකු රිපෙයාර්ස් නම් තිබ්බ මොකද්ද? 5000ක් යනවා කිව්වා. ඒ කියන්නේ 5000 5000 ගානේ දැන් කීයක් අපි හදන්න ඕනද? 1000ක් හදන්න ඕනේ. හරිද? එතකොට කීයක් දෙන්නේ? 5 මිලියන් එන්නේ. අක්කරලක් නෑනේ කවන්නේ. එතන උත්තරේ 6 මිලියන් එන්නේ. 6 මිලියන් එතන 5 මිලියන්. මගේ දැක්කේ මම අර 6.9 වගේ පොඩ්ඩක් දැක්කේ. ගණන් ගන්න එපා කිව්වේ. එතන මේ 6 මිලියන් තියෙන්නේ. 6 මිලියන් නම් අපේ මයින්ඩ් රිපෙයාර්ස් වලට අපි 3000 වරක් 3000 වරක් ගේ 2000 වරක් 3000. මේ කියන්නේ 2000ව 3000 කරන මේකට 5000 ඒවා 1000ක් අපි හදනවා. 5000 ගාන අපි 1000ක් හදනවා. ඒකට මේක තමයි අපේ අවුරුද්දට අදාළ රිවිෂන් එක. කියන්නේ ඩිස්කවුන්ට් රේට් නැත්නම් හොඳේ. හරිද? මේ දෙකේ ඇඩිෂන් එක මම ගන්නවා ඔටෝ සම් එකේ. මේ මිලියන 11 නේ යන්නේ නේ. හරි මිලියන 11ක් තමයි ගාන. දැන් මේක ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් එකේ ඊළඟට තිබ්බනේ. ෆස්ට් ඉයර් නේ. ෆස්ට් සෙමස්ටර් එක අපි. හරි. ෆස්ට් ඉයර් එතන මම දානවා සෙකන්ඩ් ඉයර්. එතන මම දානවා තර්ඩ් ඉයර්. තර්ඩ් ඉයර්. ඒක බෙදන්න මම මේ කැඩි දාන්න යනවා. ඒ කියන්නේ මේක තමයි බෙදන්න හරිද? ඒක මම දාන්නම් නැත්තම් එක්කෙනෙක්ට හරි තේරුම් නැත්තම් බල්ලත්තක් නෑ මේක තේරුම් නැත්තම්. තන මේක සමහර ගොඩක් කට්ටිය තේරෙලා ඇති. තේරලා නම් ඉතින් ස්කිප් කරලා පොඩි ඉස්සරහට යන්න පුළුවන්. හරි. දැන් යන්න බයිස්කෝප් දැන් ස්කිප් කරලා යන්න තව චුට්ටක් යන්න. හරි. එතකොට දැන් මේ 11000 බෙදී යන ආකාරය ෆස්ට් එකේ කොච්චරද ඊළඟ එන්නේ 30%, 50%, 20%. 30%, 30%, 50%, 20%. හරිද? හරි කියලා. හරි. බලමු එතකොට 11000 බලමු අපි. 11000 ඊළඟ එන්නේ ෆස්ට් එකේ. සෝරි 11000 නෙමෙයි මිලියන් 11යි. 1.3යි 1.3යි into 30%. එතකොට මෙන්න මේ ගන්න තමයි එන්නේ. ඒ කියන්නේ මිලියන් 11න් 3.3 මිලියන් මෙන්නේ ෆස්ට් එකේ තමයි ඊළඟ එන්නේ. මේක බලමු. මිලියන් 11 මිලියන් වලින් 1.3යි into 50%. 50%. එතකොට ඒකෙන් half නේ කියන්නේ අඩි ගන්නට දෙනවානේ. හරි. ඒකෙන් 20% ඊළඟ එන්නේ 3rd එකේදී. කියන අපේ වොරන්ටි එක නැන්දි මහතුන්දේදී.
තුනයි 1 2 3 හරි මෙන්න මේ තියෙනවා මෙන්න මේ ආකාරයෙන් තමයි අවුරුදු 3 මේ කට්ටිය ඉල්ලන් යන්නේ කියලා අපි ફોකස් කරනවා නේ එසවි මොකක්ද යන්නේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එකක් තියෙනවා පොඩ්ඩක් බලමු ඉක්මනට අපි ඩිස්කවුන්ට් ෆැක්ටර් එකක් තියෙනවා නම් තමයි ඉතින් මේ ස්ටෙප් එකේ නැත්නම් අපිට අර ස්ටෙප් එකේම දාන්න පුළුවන් රොයිෂන් මේකයි කියලා නේ කියන්නේ ඩිස්කවුන්ට් රේට් දීලා නැත්නම් වල එතනින් ගන්න නවත්තන්න පුළුවන් මේක ඔයාලට P&L එකට දාන්න පුළුවන් ඩිස්කවුන්ට් රේට් දුන්නොත් තමයි මේ ස්ටෙප් එකට යන්න ඕනේ අවුරුද්දකට බෙදලා කරලා ගාණ හදන්න ඕනේ හරි බලමු ඩිස්කවුන්ට් රේට් දාන්න ඩිස්කවුන්ට් රේට්ස් are 10% 12% 15% respectively as at 2019 2021 the current financial year ending 2019 අපිට මොකද්ද දාලා වෙන්නේ අපේ ෆයිනෑන්ෂල් ඉයර් එකට දාලා මොකද්ද අපේ මොකද්ද ෆයිනෑන්ෂල් ඉයර් එක 2019 නේ 2019ට මොකද්ද මුලින්ම තියෙන්නේ 10% තියෙනවා ඉතින් අපි තෝරගන්නේ 10% ඩිස්කවුන්ට් රේට් එක තෝරගන්නේ හරි මම මෙතන මේ පොඩ්ඩක් ගන්නවා මේක මම ටයිප් කරනවා මයික් එක ගන්න හරිද මොකක්ද ඒ වගේ හරි කවන්නේ වතින් යන දෙක තුනයි මොකක්ද අපේ තියෙන ඉක්වේෂන් එක 1 අරණකස් 1 ධන r මෙතන r කියන්නේ කියලා 10% නේ 10% කියන්නේ 0.1 නේ එක ඕ මේක තමයි අපේ ඉක්වේෂන් එක අපි r එක වාඩ ගන්න විදිය ප්‍රශ්නයක් නෝ ඔයා දැන් හිතන්න 106යි කියලා 106 නම් 6 100ෙන් බෙදන්න ඔතන උත්තරේ 10 නම් 10 100ෙන් බෙදලා උත්තරේ ගන්න r ගන්න ඒක තේරෙන්නේ නැති එක්කෙන්ට මම කිව්වා දන්දන ගොඩාක් කඩින් තේරෙනවා කියන එක හරිද දැන් 100 බලන්න බං 10 100ෙන් බෙදපුවාම එන ගාන කීයද දෙන්නේ 0 හරි මේක පොඩ්ඩක් ඩෙසිමල් පොයින්ට් වලට වට යන හින්දා මම නේ 0.1 එන්නේ දැක්කනේ එහෙම හරි බලමු අපි උත්තරය අරන් ඉක්මනට දෙන්න ගන්නවා එහෙම ගන්න බෑ මගේ පොඩ්ඩ ඉක්වේෂන් එක දාලා මම දන්නවා දෙක තුනයි divide by 1 ධන 0.1 වැහුවා රයිට් එක අවුරුදු දෙකනේ ෆස්ට් ඉයර් ඔයගලන්ට කැලේ එක හදිදි මෙහෙම ඔයාලගේ සයන්ටිෆික් කැල් එකක් තියෙනවා නම් ඔයාලට මෙහෙම මේ වරහන් දෙක ගන්න දාලා එහෙම ටයිප් කරපුවම හරිම උත්තරේ එනවා ඒ ඔයාලට මේක යූස් කරන්න පුළුවන් ඔයාලගේ සයන්ටිෆික් කැල්කියුලේෂන් එක එහෙම ගහලා එකපාර උත්තරේ ගන්න පුළුවන් එහෙමත් ඔයාලට ෆලෝ කරන්න පුළුවන් ඒතර මේක වටින්න අද වටින්නේ 3 මිලියන් වල ඉන්නේ ලක්ෂ 3ක්ම අඩු වෙලා තියෙනවා හරි දැන් ඊය සෙකන්ඩ් මිනිත් දෙකෙන් විදන්න ඕනේ හරි දන්න ගම ගන්නට පැහැදිලි කරගන්න පුළුවන් කියලා හරිද sorry මම දන්න මැටික් කරගන්න පුළුවන් කියලා හරි ඉතින් දාන්න තුන මොකද්ද 5 මිලියන් දාන්න 5.5 මිලියන් එතන අවුරුද්ද වෙනස් වෙනවා එක කියලා n එකනේ n කියන්නේ අවුරුද්දනේ පදේ
කතා කරා ඉක්වේෂන් එක නේ. එතන මේක වටින්නේ කීයක්ද? ලක්ෂ 5යි. අපි බලමු මේකේතර මේ පැත්තෙන් ගියාම කයි කඩක තුන. හරි. මම ඊයක මාරු කරනවා. ඔන්න මේ කැල් එකෙත් මේ ඊය මාරු කරන දේ කරන්න පුළුවන්. හරියට කැල් එක මේ යූස් කරනවා නම් ඉක්මනට මේ වටින්නේ මෙන්න මේ ගාන. 18යි ගානක් එහෙම. හරිද? එහෙනම් මාන්දික ගානක් කාලයන් තියෙනට. හරි. මගේ උත්තරේ වැරද්දක් නැහැ. ඔව් මම හරියට කරලා තියෙනවා. ඉක්වේෂන් එක හරි. ඒකේ උත්තරය වැරද්දක් නැහැ. එතකොට මම දැන් මේ තුනෙම එකතු ගන්නවා. ඒ තුන එකතු තමයි අපි කොහෙන්ද දාන්නේ? අපේ PNN එකෙන් දාන්නේ නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඉස්සලා අපි ගානේ නේ. මෙන්න මේ ගාන තමයි ඔයාගේ PNL එකේ provision expense කියලායි අපේ SOFP එකේ warranty expense කියලා දානවා PNL එකේ warranty provision කියලා දානවා SOFP එකේ අපේ මූලපත් ප්‍රකාශනය. හරිද? එතන තේරුණා කියලා හොඳ understanding එකක් ආවා කියලා මම හිතනවා. හරි. අපි දැන් 2020 ප්‍රශ්නට යමු. 2020 තියෙන මේ වගේ ප්‍රශ්නයක් තියෙන يعني කලින් කරා ප්‍රශ්නයක් තියෙන. අපි ඒක කතා කරමු. කතා කරනවා කිව්වේකනේ. හරි මම ඉස්සෙල්ලා මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපු හතර ප්‍රශ්නයක් තියෙනවා 2020 ප්‍රශ්නේදී. ඒක මම ඔයාලට කතා කරන්නේ නැහැ. හරිද? මෙතන මොකක්ද තියෙන්නේ? මේ මෙන්න මේ ප්‍රශ්නේ. මෙන්න මේකනේ. තේරෙනවනේ. Briefly explain difference between provision and contingent liabilities according to LCS 37. මේක කලින් වීඩියෝ එකේ කියන්නේ මම LCS 37 වීඩියෝ එකේ අන්තිම අන්තිම විනාඩි ටික බලුවා නම් නැත්නම් ඒකේ තියෙන වාගේ Excel sheet එක view කරා නම් ඒකේ අන්තිමට මම mention කරලා තියෙනවා හොඳට difference between provision and contingent liabilities. හින්දා මම ඒක ඒ වගේ ඒක මම ආයතන රිපීට් කරන්න යන්නේ. ඔයගොල්ලන්ට ඉක්මනට කියලා ඒක බලන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා. හරිද? හරි. කියන්නේ LKS 37 part 2 එකේ අන්තිම හරිය තමයි තියෙන්නේ මේක. හරිද? මට වෙලාව ටයිම් ගෑප් එක මම එහෙම බලලා කියන්න. මම බලන්න බැරුණා කලින්. ඒක වල බලා ගන්න පුළුවන්. හරි. දැන් බලමු මේක. හරි. මොකද්ද මේකේ තියෙන්නේ? Tyco Private Limited business is selling electrical ovens on retail customer. The discount rate they provide the warranty, manufacturing defect and become apparent within 3 years. අවුරුදු 3කට තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ warranty එක දෙන්නේ. within date of sale. හරිද? On the basis of experience, it is probable that there will be some claims under warranty. හරිද? warranty ගෙවන්න වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලෝ experience එක්ක. In the last year, Tyco has sold 20 million. මේක කියන්නේ selling sales value එක පැත්තෙන් තමයි යන්නේ. Experience indicate the follows. 7% of product sold requires no provision. Provision ඕනේ නැහැ. 15% of the product sold requires minor repairs costing 20% of the selling price. අපි කරලා තියෙනවා කලින් 10% of 10% of product sold required major repairs, which is costing 50% of the sale. හරිද? ඒක අපිට discount rate දෙලා නැහැ. හින්දා අපිට අතනින් නවත්තන්න පුළුවන්. නේ? අපිට අර ES වලට වෙන් කරලා හදන්න ඕනේ නැහැ. අපිට එතන discount rate එකක් දීලා නැමැති නිසා මට නම් මෙතන discount rate එකක් පේන්නේ නැහැ. තිබ්බොත් සමා වෙන්න. මෙතන නම් වෙන්නේ. හරිද? හරි. අපි මේක ගන්න පොඩ්ඩක් හදලා බලමු ඉක්මනට. බලමු 2020 දේවල් සේල් එක 20 මිලියන්. සේල් එක 20 මිලියන්. හරිද? එක තුන.
මම දැන් හරි. එතකොට මේකෙන් කොහොමද 175ක් මිල්ලන් එන්නේ නැහනේ. ගාන දෙන විදිහට මම කියන්නේ. 175 මිල්ලන් එන්නේ නැහනේ. නේ 100ට 15ක් ඉල්ලන් එනවා කවුද? අපේ ඉන්න මයිනර් රිපෙයාර්ස්ලානේ පොඩි කට්ටිය නේ. මයිනර් රිපෙයාර්ස් කට්ටිය. 10ක් තමයි ඉන්නේ කවුද? අපේ ලොකු ඩැමේජ් කාර්යෝ. වෙන් කරගත්ත මුලින්ම. මම විතර ගහන්න යන්නේ මේක නම්. දාන්න පුරුදුනේ දෙන්නේ. හරි. මේකේ 15ක් කියන බලමු අපි. අපේ සේල් එකේ 15න්නේ. වැදගත් උනායි. වැදගත් උනායි. into 15%. කියන්නේ කීයක්ද? 3 මිලියන්. 3 මිලියන්. මේක පොඩ්ඩක් බලමු අපි. 20 මිලියන්. into 10%. ඒ කියන්නේ දෙයක් නැහැ. එළිම 2 මිලියන් තමයි එන්නේ. හරිද? හරි. එතකොට ඕගොල්ලන්ට මෙතනින් ගාන නවත්තන්න පුළුවන් මේ දෙක එකතු අරගෙන. මොකද මෙතන ඔයාට ඩිස්කවුන්ට් රේට් නැති හින්දා ඔයාට අවුරුදු වලට බෙන් කරලා ඒ අවුරුදු වල වැලියු එක ඩිස්කවුන්ට් රේට් දාලා ඉවරලා ඩිස්කවුන්ටින් වැලියු එක ගන්න විදියක් නැහැ මේක. ඒකට ඔයාට ප්‍රේම ගන්න විදියක් නැහැ. මොකද ඩිස්කවුන්ට් රේට් නැති හින්දා. අපිට මේ ෆස්ට් සෙමෙස්ටර් එකේදී මම හිතන්නේ ඩිස්කවුන්ට් රේට් මේ හදාගෙන ගණන් හදන්න කියයි කියලා. හරිද? එහෙම හදන්න කියන්නේ වයින් දෙපා. ඒකට ඔයාලා මෙතනින් මේ ගණන් නවත්තන්න පුළුවන්. මොකද මේක තමයි ඔයාගේ PN එකකට යන්නේ. මොකද මෙතන ඩිස්කවුන්ට් රේට් නැහැ නේ. අපිට ෆර්දර් මේක ගණන් හදාගන්න බෑනේ. එතකොට මේ 5 මිලියන් එක තමයි ඔයාගේ P sorry. එතන ගොඩක් sorry. ඒකට දැන් මේ තියෙන හරෝලේ උඩ වටනාකමනේ මේ තියෙන්නේ. හරෝලේ උඩ සෙලින් ප්‍රයිස් එක තියෙන්නේ. පොඩ්ඩින් ඉවරයි. ගොඩක් sorry එකට මම ගැතෙන් සිද්ධ වුණා අරද්දට. හරිද? එතකොට දැන් මේ කියනවා මේ පොඩි ඩිෆෙක්ට්. පොඩි මේජර් රිපෙයාර්ස් මයින් රිපෙයාර්ස් කරන ඒවාට මේ 15% තියෙන මයින් රිපෙයාර්ස් කොස්ට් එක මයින් රිපෙයාර්ස් කරන්න 20% යනවා සේවින් ප්‍රයිස්. ඒ කියන්නේ අපි 100ක දෙයක් විකනවා රුපියල් 20ක් යනවා හදන්න. නේ? අර මේජර් රිපෙයාර්ස් නම් අපි 100ක දෙයක් විකනවා 50ක් යනවා හදන්න. හරිද? ඒ කියන්නේ අපි දැන් මෙන්න මේ වැලියු එකෙන් 120ක් යනවා අපිට හදන්න. කියන්නේ 3 මිලියන් වෙන්නේ. එතනයි. කියන්නේ 6 lakhs යනවා. අර මේකට මේක මේජර් රිපෙයාර්ස් නේ. මේක මයිනර්. මේක මේජර්. into 50% නේ. මොකද 50ක ඩිස්ක මේ ගාණක් යනවනේ. ඒ කියන්නේ 100 දෙයක් එක්කනකට 50ක් යන හදන්න. ඒ කියන්නේ ඔයාට මිලියන් දෙක දෙයක් එව්වාම යා දෙක දේවල් ඔයාට හම්බුනාම ඔයාට 1 මිලියන් එක්ස්පෙන්ස් එකක් දරන්න වෙනවා. නේ? මෙතන යන ඔයාට පහෙන් කරන්නේ. රිවිෂන් කියන්නේ පහෙන් එකක් නෙවෙයි. පහෙන් එකක් තමයි කියලා තියෙන්නේ. හරි. එතකොට දැන් ඔයාට මේක අවුරුදු මේ දැන් මේ දෙකේ ඔයාට එකතු කරගන්න පුළුවන්. දෙන්නේ 16 lakhs 1.6 මිලියන් එන්නේ. එතකොට මේක තමයි ඔයාගේ PN එකටයි ඔයාගේ SOFP එකටයි යන්නේ. PN එකට නම් warranty expense කියලා ඔයාලට නම් warranty provision කියලා. මොකද මේක අපි අවුරුද්දකට වෙන් කරන්නේ නැත්නම් මෙතන අවුරුදු 3කට දෙනවා කිව්වත් මොකද අපිට මෙතන discount factors දීලා නැහැ. discount factors තිබ්බොත් තමයි අපි අවුරුදු 3ට එහෙම වෙන් කරලා ඉවර වෙලා එහෙම අපි කරන්නේ. එතන අපිට මේ විතර එතන අපිට විස්තර දෙලත් නැහැ. මුල් අවුරුද්ද මේ ඉල්ලන් වෙනවා 150ක් ඉල්ලන් වෙනවා. එහෙම අපිට දීලත් නැහැ. හරිද? එතකොට අපිට අපේ පුළුවන් ප්‍රයිමරි විදිහෙන් තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඔයාට අර ඩිස්කවුන්ට් ෆැක්ටර්ස් අදාළ කරගන්න නැතුව හැම අවුරුද්දම ඉල්ලන් වෙන විදිහ එහෙම සලකන්නේ නැතුව. ඔයාට මෙතනින් ගණන නවත්තන ඔයාට මේ ගණන කියන්නේ ෆියුචර් වැලියු එක අපිට ගන්න පුළුවන් මේ ගණන් හැටියට අපේ
ටොරන්ට් එක වශයෙන් ගන්න පුළුවන්. මම හිතනවා තේරුණා කියලා හැමෝටම. හරි. තේරුම් නැත්තම් කියන්න මට මෙසේජ් එකක් වෙන දාලා හරි. 2019. එතන මට කතා කරන්න තියෙන්නේ ගොඩක්. අහන් ඉන්න තියෙන්නේ ඔයගලන්ට. මොනවද තියෙන්නේ brief to explain accounting treatment as per provision container. එකේ 37. regard following situation. මොකද්ද මුල්ලගේ කියන්නේ? කොහොමද limited is making කොහොමද hair shampoo. ඒගොල්ලෝ shampoo එකක් හදනවා and ඒගොල්ලෝ suffer from some bad publicity as a result of a customer claiming to have lost his hair after using අපි අපේ shampoo එක පාවිච්චි කරලා ඒ ඉන්න customer ගේ කොණ්ඩේ හැරලා cut වෙලා. The customer sued again company කියන්නේ ඒගොල්ලෝ කියන්නේ හක නඩුවක් දාලා තියෙනවා. හරිද? නඩුව දාලා තියෙන කවදාද? නොවැම්බර් මාසේ 2018 දී. claiming damage of 1 million. හරිද? කියන්නේ 1 million ඉල්ලලා ඒගොල්ලෝ නඩුවක් දාලා තියනවා තට්ට කස්ටමර්. හරිද? in December 2018 කියන්නේ දෙසැම්බර් වල the lawyer has advised the company about the most probable එක වෙන්න පුළුවන් කියන්නේ වෙන්න පුළුවන්ම සිද්ධිය probable කියන්නේ ඒකයි. outcome would be the company will have to pay 66,000 after next 3 months. හරි. දැන් ඒක අපේ මොකක්ද උඩ කියන්නේ අපේ උඩින්ම තියෙන මොකද්ද සිටුේෂන් එක දෙන්න කියනවා දෙසැම්බර් අපේ දැන් මේකේ රිපෝටින් පීරියඩ් එක එන්ඩ් ඩේට් එක මොකද්ද උඩම තියෙන්නේ කීයක් තියෙන්නේ 31st of December නේ. හරි එතකොට දෙසැම්බර් මාස ඉවරන කලින් දෙසැම්බර් මාසෙදි කියලා තියෙනවා ලක්ෂයක් නෙමෙයි ගෙවන්න වෙන්නේ 60,000. එතකොට 60,000 ගෙවන්න ගොඩක් ප්‍රොබබල් එකක් තියෙනවා. අපි දැන් මෙතන ගෙවන කාල සීමාවත් අපිට ෂුවර් එකට තියෙනවා. සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. එතකොට අපිට මේක ප්‍රොවිෂන් එකක් වශයෙන් පෙන්වන්න කරන්න පුළුවන්. එතකොට we can have a provision for this. අපිට මේක සමානලට මේක දැන් අපිට කිව්වේ දැන් මේ best estimate එක කවුද කරේ? අපේ ඉන්න best estimate එකක් කරා කවුද ඒක කරේ? expert කෙනෙක්ගේ අපි opinion එක කරන් තමයි අපි මේ best estimate එක කරේ මේ 60,000ක. ඒ වගේ මෙතන වාට මේ වන්දි ගෙවන්න වෙන්නේ legal obligation එක කියන්නේ වගේ court order එකක් කරා තමයි මේක ගෙවන්නේ. මේක legal obligation එකක් තියෙන්නේ. එතකොට ඔයා මේක මේ 60,000 පෙන්වන්න ඕනේ provision කියන්නේ compensation provision කියලා වගේ පෙන්වන්න ඕනේ. compensation කියන්නේ වන්දි. compensation provision කියලා පෙන්වන්න ඕනේ ඔයාගේ SOFP එකේ current liabilities වල. මොකද මේක අවුරුදු 3 ගෙවන්න වෙනවා. sorry මාස 3 ගෙවන්න වෙනවානේ. හරි. එතනට ඔබ්ලිගේෂන් එකකුත් තියෙනවා. මොකද එහෙම නඩු දැම්මට පස්සේ අපිට පැනලා යන්න බෑ. ඔයාගේ නඩුවට කනවල විතං කරන්න බෑනේ නේ. හරි. අනිත් එක ඒ කස්ටමර් ෆයිල් දෙවලට දෙන්නානේ. එතන ආට තියෙන්නේ අර බෙස්ට් එස්ටිමේට් කතාව කියන්න තියෙනවා. ඔපිනියන් එකක් ගත්තා කියලා කියන්න පුළුවන්. එතන ආට අනිවාර්යයෙන්ම කියන්න දැන් මේක නඩු දාලා තියෙන රිපෝටින් පීරියඩ් එක ASCII. ඒ වගේම ඔයාගේ ලෝයර් වාට ගෙවන්න පුළුවන් කියලා කිව්වෙත් 30කට කලින් කියන්නේ දෙසැම්බර් මාස 8මයි කිව්වේ. lawyer also advising before in reporting period. හරි. මේකත් තේරුණා කියලා. The customer has filed a case again Pearl Limited on 25th of March 2019 for an accident. Happened in the නඩු දාලා තියෙන්නේ මාර්තු 25 2018. Happened in the company premises claiming damage of 50,000. ඒ කියන්නේ 50,000 ඉල්ලලා නඩුවක් දාලා දෙනවා මොකක් හරි මේ ඩැමේජ් එකක් කියලා. හරිද? opinion on losing lawyer's opinion. කියන්නේ lawyer එකේ තියෙන expert නේ lawyer කියන්නේ එයාගේ opinion තමයි මේක පරදින්න පුළුවන් භාව්‍යතාවයේ probability එක 60%යි. පරදුනොත් අපි මේ වන්දිය ගෙවන්න ඕනේ. මේක පරදින්න පුළුවන් භාව්‍යතාවය 60%යි. ඒ කියන්නේ 50%ට අඩුයි. ඒ කියන්නේ මේක probable නෑ. අපි එහෙම බැලුවොත් මේක possible එකක්. හරිද? කියන්නේ අපි තියෙන වර්ග තියෙනවානේ අපේ level මේක වෙන්නම බැරි නම් මේක never කවදාවත් වෙන්නේ නැහැ. එතකොට මේක සාමාන්‍යයෙන් පොඩ්ඩක් වැට උඩ වගේ නම් අපි කියනවා possible කියනවා. අනිවාර්යෙන් වෙනවා නම්
මේ අපි කියනවා probable කියන එකනේ අනිවාර්යෙන් එනවා කියලා ෂුවර් එකේ. ඒ කියන්නේ ගොඩක් ෂුවර් තියෙන වෙන්න ලොකු ෂුවර් එකක් තියෙනවා. ඒක කියනවා probable කියලා කියනවා. අනිවාර්යෙන් වෙනවා නම් අපි කියනවා certain කියලා කියනවා. 100% ෂුවර් නම් වෙනවා කියලා. හරිද? අපි සාමාන්‍යයෙන් ප්‍රොවිෂන් වෙන් කරන්නේ probable ප්‍රොවිෂන් එකක් කියන්නේ probable දේවල් වලට. ඒක certain 100% ෂුවර් නම් ඒක අනිවාර්යෙන් liability එකක් වෙනවනේ. දැන් මේක probable නම් probable වෙන්න ඕනේ. ඒක මේක probable නම් මේක 140කින් 150කට අඩු වෙන්නේ. ඒ කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් තත්ත්වක වගේ තියෙන පරිදින්ද. එහෙනම් මේක අපිට possible තත්ත්වක තමයි තියෙන්නේ. අපිට මේක most likely තියෙන්නේ මේක දිනන්න තියෙන්නේ. Most probable to win this one 60%. Then as law ඒ කියන්නේ අපේ එක්ස්පර්ට් ගේ ඔපිනියන් එක අනුව අපිට මේක වෙන් කරන්න ඕනේ නැහැ. අපිට මේක contingent liability එකක් වශයෙන් තමයි පෙන්වන්න තියෙන්නේ අපේ notes වල disclose කරන්න තියෙන්නේ. දෙවෙනි එකේදී අපි මේ 10000 කොයිවත් වෙන්න කරන අපි ඉතින් 10000 දී note වල දාන අපිට විතරක් ගෙවන්න වෙයි කියලා අපි හිතනවා කියලා මේ note වල පෙන්වන්න කරන්න දෙන්නේ. හරි. note වල පෙන්වන්නේ අන්තර පෙන්වන්නේ. අනිත් එක නිශාරා PLC dispose its waste into river nearby the company in December 2019. Villages near the company protested against the නඩුවට විරුද්ධලා තියෙනවා against this and verbally claims of fair compensation on behalf 100 families in the village. උද්ඝෝෂණ හඩ මගින් අපි ඡන්දය යන්නේ පාර්ලිමේන්ත එකේ වගේ. හරිද? ඒ වේබර් තමයි ක්ලේම් කරලා තියෙන්නේ. හරිද? ඉල්ලලා තියෙන්නේ. They are processed to filing a legal case. දැන් අපිට ෆයිල් කරන්න යන්නේ legal case එකක් against company and as per law option it will take at least 1 year to finalize the case. එතන ඒගොල්ලෝ කේස් එකක් දානවා කියනවා කීයක් දිරලන්න කියලා මෙන්ෂන් කරලත් නේ අවුරුද්දක් වගේ ඇයි කියනවා. කියන්නේ මේක එච්චර ෂුවර් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. කියන්නේ මේක අගල කන්ටින්ජන්ට්. ගාන ෂුවර්ුත් නෑ අවුරුද්දක් විතර යනවා කියනවා. ගානක් මෙන්ෂන් කරලත් නෑ මෙතනනේ. අන්තර මේක මේ ආගියට වට වර්ෂන් එකක් වෙන් කරන්න බෑ. නේ අඩුම ගානේ ඒක නඩුව පටන් අර අන්තිම තත්ත්වයට ඔපිනියන් එකක් කියන්න එච්චර ගෙවන්න ඒකේ තත්ත්වයක අපි ඉන්න ඕනේ. දැන් මෙතන ඔයාලට මේ relevant information නෑ. අපිට best estimate එකක් කරලා නෑ. අපිට relevant time period එකක් කියලා නෑ. ඒ හින්දා අපිට මේක ගන්න වෙන්නේ. ඒකට මේක තහවුරු වෙන්නේ. අපි දන්න continuous liability එක කියන්නේ මොකක්ද ඒ කියන අපි continuous liability එක obligation නැත්නම් හැබැයි ඒක තහවුරු වෙන්නේ අනාගතයේ සිද්ධ වෙන අනිශ්චිත වූ සිද්ධි. ඉන්නේ අපිට අනිශ්චිත වූ සිද්ධි මොකද නඩුවේ තීන්දුවන එක. ඒක අනාගතේ තමයි සිද්ධ වෙන්නේ. අපිට ඒ හින්දා මෙතන මේ ඉස්සරත් එක්ක අපිට ගන්න වෙන්නේ මේක contingent liability එකක් විදිහට අපිට නෝට් එක පෙන්නුම් කරන්න වෙනවා. මෙහෙම නඩුවක් දැනට තියෙනවා කියලා. එතන තේරුණා කියලා ඔයගලන්ට. හරි. question number 9 9 කියන්නේ මේක වෙන PDF එකක් ගන්න මේක. හරිද? An entity acquired a mining machine. හරිද? එතන මේක තේරුණානේ. හරි. දැන් මම පොඩි කැලලක් මම අර කරන්න ආසන්න ඉන්නවා කිව්ව ඔයගලන්ට. An entity acquired a mining machine. මයින් කරන මැෂින් එකක් අරන් තියෙනවා. cost එක කීයද? 9 million with 10 years lifetime. හරිද? The decommissioning cost is කියන්නේ අපි මේක අර තන හදාගන්න දැන් මේ මැෂින් සෙට් කරපුවාම ඇතිනේ නේ. ඉන් වටේ එහෙම තියෙනවනේ. මැෂින් සෙට් කරන්න කොන්ක්‍රීට් එක එහෙම දාලා අපිට මේක decommission කියන්නේ අපි මේ මැෂින් එක අයින් කරලා ඉවරලා තිබ්බ යථා තත්ත්වයට ගේන්න. කියන මැෂින් එකක් කිව්වම නිකම්ම දෙන්නේ නැහැ. අපි හොඳට නම් කළේ අපි කොන්ක්‍රීට් එකක් දාලා එහෙම ගන්න අපි ඔක්කොම අයින් කරන්න මේ කියන්නේ. Decommission cost is estimated as 3 million at the end of the lifetime. අපේ useful lifetime අවසානයේ අපිට මේක දරන්න වෙනවා අනිවාර්යෙන්. අපි ඒක අවුරුද්ද ගලවන්න යන්නේ නැහැනේ. අපිට අනිවාර්යෙන් මේක දරන්න වෙන්නේ. අපි estimate කරනවා ලක්ෂ මිලියන 3ක් අපිට දරන්න වෙයි අනිවාර්යෙන් අපේ useful lifetime අවසානයේදී. නේ?
decommissioning cost එක. එතකොට මේ 3 මිලියන් එක අපි payable අපි ගෙවන්න ඉන්නේ අවුරුදු 10ක. අපිට මේකට question එකක් කරන්න පුළුවන්. දැන් මෙතන discount rate එකක් තියෙනවා. අර මම කලින් වීඩියෝ එකේ කතා කරපු අපි මිස්ගි තිබ්බ එකේදී එතන discount rate එක කතා කරලා නැති හින්දා අපිට මේ තිබ්බ ගාන හැම පිටින් ගෙටි පිටින් දාන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ. sorry. ඒක තියෙන්නේ sorry. මේක කොහෙද තියෙන්නේ? මට මතක නැහැ. මෙතන. මෙන්න තියෙන්නේ. මෙතන decommissioning cost එක කිසිම මෙතන discount factor එකක් නැහැ නේ. දැන් මම කතා කරන්නේ discount factor එකක් තියෙන ගානක. හරිද? හරි. එතකොට දැන් මේක මෙන්න මේ සල්ලි ටික අපි payable ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ගියපිට ගෙවන්න එක අපි දන්නවා අනිවාර්යෙන්. අපේ useful life time අවසන් නම් අපි මේ machine එක ගලවලා අයින් කරන්න ඕනේ. ඒක අපි තිබ්බ විදිහට හදාගන්න බෑනේ. හදාගන්න අපිට cost එකක් යනවා මේ machine එක ගලවලා ඒ concrete එක අයින් කරලානේ. එතකොට මේ wire කපලා මේ carry කරලා ගෑඩි ගලවලා කලවන්න විට decommissioning cost එක 3 million යනවා. ඒ කියන්නේ 10 years වලින් යන්නේ. 10 years වලින් යන්නේ. කීයක් වගේ ගෙවන්න තව අවුරුදු 10කින් 3 million ගෙවන්න ඕනේ. හරිද? එතකොට මේක දැන් discount rate එක කීයද? 10%. ඔයගොල්ලන් දන්නවා discount rate හොදන්න දැන් දන්නවා කිසි අදහසක් තියෙනවා. අපි දැන් බලන්නේ මෙන්න මේ අපි අවුරුදු 10කින් ගෙවන 3 million එකේ මේක future cash flow එකන්නේ. අපි දැන් බලනවා මේ future cash flow එකේ present value එක කීයද කියලා. අපි කොහොමද ඒක බලන්නේ? 3 million divide by multiplication එක දන්නවා. ලියන් තියෙන්නේ only derivation එක තිබ්බා. 3 million divide by r ධන sorry 1 ධන r. මේක දැන් r කීයද? අපේ තියෙන rate එක කියන්නේ 0.1 into කියන අපේ into the power of 10. අවුරුදු 10කින් එකින්ද into the power of එතකොට කීයද එන්නේ? 10. එතකොට උත්තරේ ගන්න පුළුවන් නිකම්ම යාට. අපි මේ අවුරුදු 10කින් ගෙවන්න ඉන්න අපි අවුරුදු 10කින් දරන්න ඉන්න decommissioning cost එක 3 million decommissioning cost එකේ අද වටිනාකම ඒ කියන්නේ today value එක 1.1 million ගණනක්. 50කටත් අඩු ගාණක් තියෙනනේ. හරි. එතකොට ඔයා මේ ගාණ තමයි ඔයාගේ මොකේද? ඔයාගේ P&L එකේ decommissioning charges කියලා පෙන්නලා මේ අපේ SOFP එකේ decommissioning provision කියලා පෙන්නන්නේ. discount එක කියන්නේ discount rate එකක් තිබ්බොත් අනිවාර්යෙන් ඔයා ඒක discount කරන්න ඕනේ. කියන්නේ ඒක අනිත් අවුරුද්දට යනවනම්. يعني ඒක මේ අවුරුද්දේම settle කරන දෙයක් නම් ඔයාට මේ discount rate බලන්න ඕනේ. ඒ කියන්නේ අපි අද විකුණලා දෙයකට අපි තව අවුරුද්දකින් නම් ගෙවන්න ඉන්නේ. මේ වගේ දැන් අවුරුද්දක් දෙකක් ඉස්සරහට යන දෙයක් නම් අනිවාර්යෙන් discount rate එකක් තිබ්බොත් discount rate එක වැඩි කරලා බලලා ගන්න. හරි. මම හිතනවා හොඳ දැනීමක් ආවා කියලා ඒක ගැන. හරි. දැන් අවසාන මම කතා කරන්න යන්නේ එක්ස්ට්‍රැක්ට් හදන්න කියලා එක්ස්ට්‍රැක්ට් හදන්න යන මම ඔයාලට කිව්වා කටින්. හරිද මේ දැන් මම කතා කරන්නේ පොඩි ක්වෙස්චන් ෂීට් එකක් වගේ දෙයක්. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔයාලන් try කරන්න පුළුවන්. වීඩියෝ එක නවත්තලා ඔයාලා try කරන්න පුළුවන් වුණා. හරි. පොඩ්ඩක් අපි බලමු. An employee of the company has filed a legal case against the company. නඩුමයි දාන්නේ. Asking damages for being permanently disabled. ඒ කියන්නේ මොකක් හරි වැඩ කරන තැන මොකක් හරි දෙයක් කියලා දැන් මෙයාට හැමදාටම මේ disable වෙලා ඉන්නේ මොකක් හරි අතක් හැදලා හරි මොකක් හරි දෙයක් වෙලා. In an accident occurred while working, the entity was ordered to pay 50 million compensation. ඒ කියන්නේ අපිට ඕඩර් කරලා තියෙනවා අරගොල්ලෝ කවුද අපේ ඉන්න කෝට් එකකින්
මිලියන 50ක කම්පෙන්සේෂන් එකක් ගෙවන්න කියලා. all the factory workers are fully insured. මේව නම් ඉන්ෂුර්ඩ් කරලා තියෙන්නේ. එතකොට කට්ටිය ඉන්ෂුර් කරපුවාම මොකක් හරි දෙයක් වුණා ගෙවන්න කම්පැනි එකද? නෑ. නේ දන්නවනේ ඉන්ෂුරන්ස් එක දන්නවනේ. කාලේ වැඩ දෙන ඉන්ෂුරන්ස් එක. All the factory workers are fully insured by the entity and the insurance company should pay compensation direct to the employer and has agreed to pay costs. එතකොට මෙතන වාට ලීගල් ඔබ්ලිගේෂන් එකක් තියෙනවා. ඒක හරි. ඒක ෆුල්ෆිල් වෙනවා. අපි දැන් ක්‍රයිටීරියා දාලා පෙන්නන්න වාට මේ පොසිෂන් එක වශයෙන් ගන්න පුළුවන් ද කියලා. ඔබ්ලිගේෂන් එකක් තියෙනවා. නේ? අනිත් එක මොකද්ද? බෙස්ට් එස්ටිමේට් එකක් කරන්න පුළුවන්. ඒත් ඔයාගේ මේකේ ඉකොනොමික් රිසෝසස් එඩිට අවුට්බවුන්ඩ් වෙනවද? ඔයාගේ ඒ ක්‍රයිටීරියා එක ෆුල්ෆිල් වෙන්නේ නැහනේ. ඔයා වෙනුවට වෙන පාටි එකක් සල්ලි ගෙවනවා මේ ඔබ්ලිගේෂන් එක වෙන්නේ. ඔයා වෙනුවට කවුද? ඔයා වෙනුවට සල්ලි ගෙවනවා ඉන්ෂුරන්ස් කම්පැනි. ඔයා ඉන්ෂුරන්ස් කම්පැනිට ඉන්ෂුරන්ස් වාරිකය කියන වෙනම කතාවක්. ඒක උතනට දාලා වෙන්නේ. දැන් මේකෙදී මේ කම්පෙන්සේෂන් එක ගෙවන්නේ ඔයා නෙමේ. ඔයාගේ ඉන්ෂුරන්ස් කම්පැනියයි ගෙවන්නේ. එතකොට ඔයාට මෙතන ඉකොනොමික් රිසෝසස් ඔයාගේ බිස්නස් එකේ එළියට අවුට්බවුන්ඩ් වෙන්නේ ඒ හින්දා. අනිත් ක්‍රයිටීරියා දෙකම කම්ප්ලීට් වුණත් ඔයාට මෙතන ඉකොනොමික් රිසෝස් එළියට අවුට්බවුන්ඩ් වෙන්නේ නැති හින්දා අපිට මේක ගන්න බෑ ප්‍රොවිෂන් එකක් විදියට. තේරුණාද? මම හිතනවා තේරුණා කියලා. හරි. B. APLC sells electronic equipment manufactured by two entities. කියන්නේ APLC කියන එක නා. කියන්නේ මම ඔයාලට මේක මම පැත්තට දාලා ඔයාලන්න හිතන්නේ. හරි. APLC කියන එක නා APSC කියන එක නා සිද්ධිය අධ්‍යයනය කරන්න. හරිද? APLC කියන එක නා සෙල් කරන ඉලෙක්ට්‍රොනික කෙනෙක්. එයා සෙලර් කෙනෙක්. manufactured by two entities. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික equipment ඉක්වනවා manufacturers දෙන්නෙක්ගේ. හරිද? එක්කෙනෙක් තමයි entity B නේ. අනිත් එක entity C නේ. ප්‍රශ්න පොඩ්ඩක් පෙර පොඩ්ඩක් බැලුවා. හරිද? NTT C. entity B නේ මුලින්ම තියෙන්නේ. entity B අනිත් එක entity C. TTC. හරිද? හරිනේ. අපි අර බුද්ධාල පොඩ්ඩක් ගමු ලස්සන කරලා ඉක්මනට. දැන් මේ වීඩියෝ කරද්දී වෙලාව පාන්දර 1:26යි. හරි. පාන්දර 1:26 හින්දා පොඩ්ඩක් ගණන් ගන්න එපා. නිදිමත හින්දා අරද්දක් වගේ යන්න පුළුවන්. සමහර ඉලක්කම් වැරද්ද කිව්වොත් ගණන් ගන්න එපා. ඒක වෙලාවේ අවුලක්. හරි. මොනවද මේක තියෙන්නේ? B. manufacture කියන්නේ APLC කියන එක කෙනා B ගේ බඩුත් විකුණනවා C ගේ බඩුත් විකුණනවා manufacture කරන. මේ දෙන්න. හරිද? entity B manufactures electricity equipment and consign. consign කියන්නේ විකුණන්න දෙනවා. හරිද? පොඩ්ඩක් අපි ඉගෙන ගමු. consign to APLC for sale at the following condition. කියන්නේ අපිට විකුණන්න දෙනවා consign අපිට පවරනවා මේ මෙන්න මේ තුනට. මෙන්න මේ කොන්දස වලට යටත්. මොකද කියන්නේ 1 year warranty should be given to all customer. අන්න warranty එකක් දෙන්න කියනවා මේ B entity B කියනවා මේ entity APS එකට කියනවා ඔයා විකුණන බඩු වලට warranty එකක් දෙන්න ඕනේ customers ට. හරිද? and if the good are returned by the customer කියන්නේ බඩු ගන්නලා දෙන්නේ ඒටට දෙන්නේ නේ. By the customer requiring repairs, the goods should return by APLC in that 2
B for repairs. ඒ කියන්නේ Aට දැන් හිතන්න බල්බ් විකුණනවා කියලා B කට්ටිය බල්බ් හදනවා. ඒ බල්බ් විකුණද්දී අපි Aට කියනවා අපි තමයි හරිද? අපිට B කියනවා මේ ඔයා වොරන්ටි දෙන්න ඕනේ. එතකොට මේව දැන් වොරන්ටි දීලා ඉවරලා අරන් ආවට පස්සේ ඔයා ඒව අපිට එවන්න ඕනේ. අපි තමයි හදලා දෙන්නේ. ඒතර ඔයාලට ගාණක් නෑ වාට. ඔයාලට කිසි ගාණක් යන්නේ නෑ. නේ එතකොට වාට ඒ අවස්ථාවේ දෙන වොරන්ටියට වාට ඔයා APLC වශයෙන් ඔයානේ APLC නේ. ඔයා APLC විදියට ඔයා ප්‍රොවිෂන් එකක් කරන්න ඕනද? නෑ. අයියා ප්‍රොවිෂන් එකක් කරන්න. අපිට ඔබ්ලිගේෂන් එකක් නෑ එතන. ඔබ්ලිගේෂන් එකක් තියෙන දෙයක් අපිට බාර ගන්න. ඒත් අපේ ලොකුම දේ මොකක්ද පීච් එක? අපේ ඉකනොමික් රිසෝස් අවුට්බවුන්ඩ් වෙන්නේ නෑ. ඒ රිපෙයාර් එක කරන්න ඉකොනොමික් රිසෝස් වැය කරන්නේ කවුද? එන්ටිටි B කියන මැනුෆැක්චරර්. හරිද? එතකොට අපිට B විකුණන භාණ්ඩ වලට දෙන වොරන්ටි එකට අපි වොරන්ටි එක ප්‍රොවිෂන් කරන්න ඕනේ නැත. හරි. දැන් ඉන්න එන්ටිටි C. එන්ටිටි C. manufacture entity C manufacture electrical equipment and consign to A for sale. එයත් එහෙම දෙනවා හදන්න විකුණන්න කියලා. If the good are returned by the customer, කියන්නේ මේ C ගේ බඩු return කරොත් APLC had to do the necessary repairs without sending the good back to B නෙමෙයි එතන C වෙන්න ඕනේ. පෙන් එකක් ගන්න බෑනේ. පෙන් එකක් එන්න එතන C වෙන්න ඕනේ. sorry. back to C වෙන්න ඕනේ එතන. D ට යන්න නැහැ C ගේ බලන්නනේ. හරිද? back to C and C has given. එතන C වෙන්න ඕනේ. හරිද? back to C and C has given 5% discount on all item to cover the repair. ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් මේ entity C ට අපි බඩු දුන්නා. බඩු ගත්තා මේගොල්ලන්ගේ. එතනත් අපි වොරන්ටි දෙන්න ඕනේ. හරිද? ඒත් මේ C කියන එක නා කියනවා හැබැයි වොරන්ටි ඉල්ලන් ආවට පස්සේ මට නම් එවන්න එපා. ඔයා තමයි ඒකට හරියන රිපෙයාර්ස් ටික කරලා දෙන්න ඕනේ. කියන්නේ දැන් APLC තමයි හදන්න ඕනේ. රිටර්න් කරපුවාම කට්ටිය කස්ටමර්ස්ලා. හරිද? එතකොට මේ රිපෙයාර් එක කරගන්න හින්දා මේ APLC දැන් entity C එකෙන් කියන්නේ ඒ මැනුෆැක්චරින් අපි දැන් බඩු ගද්දී එයා අපිට සෙලින් ප්‍රයිස් එකෙන් 5% අඩු කරලා ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ අපේ මුදල ඉතුරු කරනවා. හරිද? ඉතුරු කරලා අපිට කියනවා ඒ සල්ලි වලින්. ඒ කියන්නේ ඒ අඩු කරන ගාණෙන් ඔයා කරගන්න කියනවා. එතන මොකද්ද? එතන වෙනම ට්‍රේඩ් ඩිස්කවුන්ට් කතාවක් කියන්නේ නේ. එතකොට අපිට අඩු කරලා ගාණට දෙනවා. හරිද? ඒතර මේ අවස්ථාවේ අපි ප්‍රොවිෂන් එකක් වෙන් කරන්න ඕනේ. මොකද අපිට ඔබ්ලිගේෂන් එක තියෙන්නේ. අපිට තමයි මෙතන අපි තමයි වොරන්ටි එක දෙන්නේ. කියන්නේ අපිට තමයි කට්ටිය ඉල්ලන් එන්නේ. අපිට contractual obligation එකක් තියෙනවා. sorry. constructive obligation එකක් තියෙනවා. එතකොට ඔයාට එතන ඔයාගේ සල්ලි යනවා මේක රිපෙයාර් කරන්න. ඔයාට best estimate එකක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉස්සර අරගෙන entity C එකෙන් කොච්චරක් එනවද කියලා ඉස්සරෙන් ගන්න පුළුවන්. නේ? එතකොට ඒ වගේ දෙයක් නම් මේ කරන්න පුළුවන්. එතකොට ඔයාට මේ entity C ගේ භාණ්ඩයෙන් ඔයාට ප්‍රොවිෂන් එකක් කරන්න වෙනවා. දැන් ඔයාට දෙන්න පුළුවන් මේ ඩිස්කවුන්ට් එකෙන් ඉතින් කවර් වෙනවනේ ඩිස්කවුන්ට් එකක් දෙන්නේ ඒ කොස්ට් එක කවර් වෙන්න නේද කියලා හිතන්න පුළුවන් නේ. දැන් ඩිස්කවුන්ට් කතා වෙන ඒකට අදර සල්ලි හම්බුන්නේ නැහැ නේ. ඔයා එතන අඩු කරලා දුන්නා. ඒත් ඔයාට ඒකට අන්සර්ටනිටි එකක් නැහැ මේ ගන්න මේ කියලා ඔයාලා ෂුවර් එකක් කරන්න ඊට වැඩියෙන් යන්නත් පුළුවන්. නේ කට්ටිය වැඩියෙන් ඉල්ලන් ආවොත් නේ. අපිට මේ ඩිස්කවුන්ට් කතා වැඩක් වෙන්නේ ඩිස්කවුන්ට් මෙච්චරක් දුන්නේ ඒ ටික කරගන්න අපිට ඒවත් දාලා වෙන්නේ. මෙතනයි බලන්නේ කා ගාවටද ඉල්ලන් එන්නේ කා ගාවටද හදන්න ඉල්ලන් එන්නේ නේ කවුද මේ එක්ස්පෙන්ස් එක දරන්නේ නේ එක්ස්පෙන්ස් එක අපි දැන් කරන්නේ නෑනේ ඩිස්කවුන්ට් එක හම්බුණා කියලා නේ අපි කවර වෙන්නේ නෑනේ උතන අපිටයි ඔබ්ලිගේෂන් එක තියෙන්නේ අපේ තමයි ඉකනොමික් රිසෝස් අවුට්ෆ්ලෝ වෙන්නේ නේ තේරුණාද එතකොට
අපේ ටයිම් C එතකොට අපි entity B ගේට අපි පොසිෂන් එකක් වෙන් කරන්න ඕනේ ඔරෙන්ටි වලට අයත් අපි entity C ගේ අපි බාන්ඩ් වලට අපි පොසිෂන් එකක් වෙන් කරන්න ඕනේ. හරි. මම දැන් D කරන්න C නොකර C කරන්න මම දැන් D කරන්නේ an entity sells product with 1 year warranty. warranty එකට දෙන්න යන්නේ. However the warranty එකක් දැන් කරනවා. However, the entity does not have past record to access the pattern of return recovery. කියන්නේ ඒගොල්ලන්ට access එක නෑලු ඒගොල්ලන්ගේ past record බලන්න. කොහොමද මේ return වෙන්නේ කියලා. මේ repairs වලට. Neither does not have the access to record of කියන්නේ මේ වගේ සමානව entity එක record ගන්නත් ඒගොල්ලන්ට කිසිම access එකක් නෑ. එතකොට මේකෙදි මෙයාට මේ constructive obligation එකක් තියෙන්න පුළුවන්. ඒ හින්දා constructive obligation එක කරහා කියන්නේ මේක warranty කියන්නේ මේක policy එකක්නේ. ඒ warranty policy එකක් කරහා constructive obligation එකක් ඇති වෙන්න පුළුවන්. අපිට sure එකකුත් තියෙනවා අපේ economic resource outbound වෙනවා කියලා. ඒත් අපිට best estimate එකක් කරන්න බෑ. අපිට past record නෑලු. ඒක අපිට අනිත් කියන්නේ past record ගැන කියලා තියෙනවා ඒක හම්බෙන්නේ නැහැ කියලා අපිට expert ලා opinion එකට කිසි දෙයක් කියලා නැහැ. legal case ගැන කිසි දෙයක් කියලාත් නැහැ. එතකොට අපිට ගන්න වෙන්නේ මේක position එකක් කරන්න බෑ මොකද because we don't have enough past record to make provisions නේ මොකද criteria එකක් නේ criteria එක නම් දෙකක් fulfill වුණා අපේ best estimate තියෙන්න ඕන එක එතන fulfill වෙන්නේ නැහැ ඒ හින්දා මේ D එක අපිට ගන්න බෑ position එකක් විදියට හරි and entry sales product with 6 දැන් මම 3 කියවන්නේ එතන මේක ඔයගලන්ට කරන්න පුළුවන් ඒත් මම කරන්න an entry sales product with 6 month warranty the past record indicate 75% of good are sold not return ඉරතලා කරවල වන්නේ series of mine repairs එකට 1500ක් යනවා 105ක් තියෙන්නේ major repairs තියෙන්නේ එකක් හදන්න 2300ක් යනවා number of units during the sale sold during the year 5 lakhs ලක්ෂ 5ක බාණ්ඩ විකුණලා තියෙනවා හරිනේ ලක්ෂ 5ක බාණ්ඩ විකුණලා තියෙනවා මේකෙන් 100ට 75ක්ම හරවල එවන්නේ නැහැලු ඒක බාණ්ඩ තියෙන්නේ මොනවාද minor repairs තියෙන්නේ. කියන්නේ පොඩි අවුල් තියෙන්නේ. දැන් මෙතන ඔයාලා ඩිස්කවුන්ට් දැන් ප්‍රශ්න දැක් කියවපුවම ඔයාලා දකින්නද මේක ඩිස්කවුන්ට් රේට් එකක් නේ. ඉතින් අපිට මගින් නවත්තන්න පුළුවන් නේ. අර අවුරුදු වලට කරන්නේ නැතුව. ඒකද මේක පොඩි ගාණක්. අපි හදපු ගණන් එක්ක තමයි මේක චූටි ගණන් නේ. හරි. එහෙනම් හදලා පෙන්නන්න. අපි යුනිට්ස් ලක්ෂ 5ක් සෙල් කරා. ලක්ෂ 5ක් සෙල් කරා. මේ 20% මේක 5% හරිද අපි ලක්ෂ 5ක් අපි සෝල් කරා යුනිට් දෙකනේ යුනිට්ස් තියෙන්නේ එතකොට ඒකෙන් 120ක් කරවල වෙනවා කියන්නේ බලමු කීයක්ද කියලා මම දන්නවා ලක්ෂයක් කියලා හරිද 1.3 into 20% into 20% නේ හරියටම හරි එතකොට ලක්ෂයයි බලමු මේජර් repairs කීයක් දෙන්නේ කියලා ලක්ෂ 500ට 5ක් කියන්නේ ලක්ෂ 500ට 5ක් කියන්නේ ලක්ෂ 500ට 5ක් කියන්නේ 5% කියන්නේ 25000 මහට ගත්තා මේක හරි එතකොට අපිට මෙන්න
පොඩි ඒවා තියෙන බඩු හරවල එවන ලක්ෂයක් එවනවා. මේ ලොකු ඩැමේජ් තියෙන ඒවා 25000ක් හරවල එවනවා. මොනවද කියන්නේ තව? පොඩි අවුලක් තියෙන ඒවා හදන්න 1500ක් යනවා. එක 1500ක් යනවා. ඒ කියන්නේ අපි මෙතන ලක්ෂයක් හදන්න එපා. ඒතර අපි කීයක් යනවද? ලක්ෂයක සීමනක් යනවානේ. එතන. ඒතකොට අපිට ලක්ෂයක සීමනක් කියන්නේ මිලියන 50ක්. මිලියන 15ක් නේ. හරි. ලොකු ඩැමේජ් තියෙන ඒවා හදන්න 2300ක් යන එකක් හදන්න. 2300 අපි හදන්න කීයක්ද? 25000ක් හදන්න ඕන. නේ 25000 කරවල එවනවනේ. 25000ක් හදන්න ඕන. ඒතර කීයක්ද යන්නේ? 57 මිලියන් යනවා. 57 මිලියන් and 5 lakhs. එතකොට මේ දෙකේම එකතුව තමයි අපේ warranty expense එක වෙන්නේ. warranty provision එක වෙන්නේ warranty expense එක වෙන්නේ. දැන් මෙතන අපිට discount rate ගැන කිසිම mention කිරියක් කරලා නැහැ. මුල් අවුරුදු වල කොහොමද එන්නේ මේ අවුරුදු ගානේ කිසි දෙයක් දීලා නැහැ නේද අපිට. මේ දෙකේ උත්තරේ ගන්න පුළුවන් අපේ P&L එකට දාන warranty expense එක විදියට. ඒ වගේම අපේ SOFP එකේ දාන warranty provision එක විදියට. මම හිතනවා ඔයගොල්ලෝ මේ පාඩම මේකෙන් පොඩ්ඩක් දෙයක් ඉගෙන ගත්තා කියලා. මේ අවුලක් තිබ්බොත් එන අහන්න. හරි එහෙනම් මම ඉතින් නවත්තන්න. හැමෝටම thank you බලපෑමටම. තේරුණා නම් කමෙන්ට් එකක් දාලා තේරුණා කියන්නේ නම් එහෙනම් හරි මම නවතින්න. ප්‍රශ්න තිබ්බොත් අහන්න පුළුවන් ඕනෙක් කෙනෙක්ට.